රාගක්ඛයෝ නිබ්බානං ද්වේෂක්ඛයෝ නිබ්බානං මෝහක්ඛයෝ නිබ්බානං. දරුවන් සරණයි. අසිරිමත් වූ භාගතුන් වහන්සේ අපට මේ ධර්මයේ පෙන්වා දෙනවා පෙන පින්ඩපුම සූත්‍රය ඇසුරෙන්. මේ පංච උපාදානස්කන්ධයේ යථාර්ථය. රූපය පෙන පිඬුවා. වේදනාව දිය බුබුලා. සංඥාව මිරිඟුවක්. සංකාරයේ කෙහෙල් කඳක් අරටුවක් නැති. විඥානීය මායාව. දැන් අපි ඔන්න ඔය අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේගේ උපමා පහ එක පෙළට තියමු. පංච උපාදානස්කන්ධය මොකද්ද? පංච උපාදානස්කන්ධික රූප වේදනා සංඥා සංකාර විඥාන. දැන් අපි මේ උපමා පහ එකට තියලා බලමු දැන්. පෙන පිඬුවක් තියමු. ඊළඟට තියමු දිය බුබුලක්. ඊළඟට තියමු මිරිඟුවක්. ඊළඟට තියමු කෙහෙල් කඳක්. ඊළඟට අපි ඉන්ද්‍රජාලයක් මායාවක් මායා කරුවෙක් තියමු මැජික් කාර්යයක් එතනින්. මැජික් කාර්ය කරන්නේ මායානේ ඉන්ද්‍රජාලා. ඇස්බැඳුම් කියන. දැන් ওই පහ කියලා තියෙනවා. දැන් අපිට පේනවා මේ පහේ දැන් පෙන පිඬුව, දිය බුබුල, මිරිඟුව, කෙහෙල් කඳ සහ ඉන්ද්‍රජාලය. මෙන්න මේ පහ අරගෙන බැලුවාම දැන් එක මොහොතක දැන් එක නිමේෂයක එක චිත්තක්ෂණයක ඔබට පේන්න තියෙනවා මේ පහ. ඊළඟ චිත්තක්ෂණයේදී පවතින්නේ ඒ පහ නොවේ අන්‍ය වූ පහ. විපරිණාමයටපත් වෙලේ පහ. ඊළඟ චිත්තක්ෂණේ බලද්දී නැවතත් විපරිණාමයටපත් වෙලා. ඊළඟ චිත්තක්ෂණයේදී බලද්දී නැවතත් විපරිණාමයටපත් වෙලා. මේ විදිහට චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට රූපක්ෂණයෙන් රූපක්ෂණයට මේ පෙන පිඬුව, දියබුබුල, මෙරිඟුව, අර කෙහෙල් කඳ සහ මායාව, ඉන්ද්‍රජාලය කියන මේ පහේ විපරිණාමය සිද්ධ වෙනවා. ඊළඟට බලන්න පිටුතුනි ඔය පහේ ගන්න හරයක් තියනවද කියලා. ඔය පහම හිස්සු අසාරු ප්‍රපංච පහ. ඔය පහේ ගන්න හරියන්නේ නැහනේ. පෙන පිඬුවේ මම කියලා ගන්න හරයක් නැහැ. පෙන පිඬුව මගේ කියලා ගන්න හරයක් නැහැ. ඔබ ඕනනම් පෙන පිඬුවක් අතට අරන් බලන්න. කොච්චර වෙලාවක් ඔබට ඒ පෙන පිඬුව මම මගේ කියලා කරගන්න මම මගේ භාවයට පත් කරගන්න පුළුවන්ද? පෙන පිඬුවක් කියලා කියන්නේ අසාරු යමක්. එහෙනම් පින්වතුනි ඔය රූපය සම්බන්ධයෙන් ඔබ මනාපයක් ඇති කරගෙන ආදරයක් ඇති කරගෙන චන්දරාගයක් ඇති කරගෙන කටයුතු කරනවා නම් ඒ කියන්නේ ඔබ පෙන පිඬුවට ආදරය කරන්නේ. එහෙනම් ඔබට පුළුවන් මේ ලෝකේ තියෙන ඕන පෙන පිඬුවකටත් ආදරය කරන්න ওই විදිහටම. රූපයට ආදරය කරනවා නම් ඔබට පුළුවන් පෙන පිඬුවට ආදරය කරන්න. ඔබට පුළුවන් පෙන පිඬුවේ සාරයක් එහෙනම් ප්‍රාර්ථනා කරන්න. එහෙනම් ඔබටම පේනවා පෙන පිඬුව වශයෙන් නිත්‍ය වශයෙන් පෙන්වන රූපයක් එහි නැහැ. පෙන පිඬුව යනු ඒ මොහොත හේතුඵල වශයෙන් සකස්වන්නා වූ ප්‍රපංචයක් පදාර්ථයක්. එහෙනම් එහි කොයින්ද සාරෝ යථාර්ථයක් සාරෝ හරයක් සාරයක් කොයින්ද? එහෙනම් ඔබ පෙන පිඬුවට ආදරය කරනවාද? රූපයට ආදරය කරනවා නම් ඔබ පෙන පිඬුවට ආදරය කරන්නේ. ඊළඟට වේදනාව දියබුබුල කියලා කියන්නේ ඒ විදිහමයි එක මොහොතක්වත් ඒකාකාරව නොපවතින විපරිණාමයට පත්වන ප්‍රපංචයක් ඒකත් පදාර්ථයක්. එහෙනම් යමෙක් වේදනාවට ආදරය කරන්නේ නම් මේ ආස්වාදය තමයි ප්‍රධාන වශයෙන්ම දුක්ඛ වේදනා සහ අදුක්ඛම සුඛ වේදනා කියන ඒවාට ලෝක සත්‍ය ඇලෙන්නේ නැහැ. ඇලෙන්නේ හැමතිස්සෙම සැප වේදනාවට. සැප වේදනාවට අපි ආස්වාදය කියන්නේ. එහෙනම් අන්න වේදනාවට ආදරය කරන්නේ නම් අන්නර ආස්වාදයට ආදරය කරන්නේ නම් එහෙනම් ඔබ දිය බබුලට ආදරය කරන්නේ. දැන් බලන්න දිය බබුලු වලින් කොයි දිය බබුලටද ඔබ ආදරය කරන්නේ කියලා දැන් බලන්න ඕන. එම් බලන්න ගියාම අපට පෙනෙයි හැම විශේෂයෙන් ආදරය කරන්න දිය බබුලක් එහි නොමැති බව. දිය බබුලු ස්කන්ධයක් පවතින. රූපත් එහෙමයි. පෙන පිඬු ස්කන්ධයක්. එක පෙන පිඬුවක් කියලා ගන්න බෑ. හැම පෙන පිඬුවකම ස්වභාවය එකමයි. එහි නිත්‍ය පැවැත්මක් නැහැ. විපරිණාමීය ධර්ම. එහෙනම් දැන් ඔබ
රූපයට ආදරය කරනවා නම් ඔබ පෙන පිටුවට ආදරය කරන්නේ. ඔබ වේදනාවට ආදරය කරන්නේ නම් ඔබ දිය බුබුලට ආදරය කරන්නේ. ඊළඟට මිරිඟුව සංඥාව හැඟීම්. හැඟීම් පවතිනවා සැප හැඟීම්, දුක හැඟීම්, අදුක්කුම් සුඛ හැඟීම්. ඒ වගේම තව තියෙනවා නීල, පීත, ලෝහිත යන ආදි වශයෙන් වර්ණ හැඟීම්. වර්ණ පිළිබඳ සංඥා, වර්ණ හඳුනා ගැනීම. ඊට සීතල, උණුසුම යන ආදි වශයෙන් හඳුනා ගන්නවා ඒවත් හැඟීම්. මේ විදිහට ගත්තාම හැඟීම් ගොඩක් තියෙනවා. අර ඉස්සෙල්ලා විග්‍රහ කරමින් හිටියේ තිති කියන අවස්ථාවේදී තිති කියන සංඥාවලට ඔය කිව්ව අර සීතල උණුසුම ඒවත් අයිති වෙනවා. ඒ පැවැත්මේ සංඥා. සීතල උණුසුම වර්ණ හොඳ නරක යන ආදි වශයෙන් විවිධාකාර සංඥාට ගන්නවා. සැප දුක යන ආදි වශයෙන් අදුක්කුම සුඛ යන ආදි වශයෙන් සංඥා. එහෙනම් මෙන්න මේ සංඥා භාගතුන් වහන්සේ උපමා කරන්නේ මිරිඟුවට. එහෙනම් යම්කිසි කෙනෙක් මේ සංඥාවට ආදරය කරනවා නම් ඔහු ආදරය කරන්නේ මිරිඟුවට. ඇයි එහෙම කියන්නේ? ඒකත් පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕන. දැන් අපිට හැඟීමෙන් දැනනවනේ සැප. හැඟීමෙන් බැලුවොත් ලෝකේ සැපයි කියලා පේනවා. බලන්න පුරුදු කියලා. හැඟීමෙන් ඔබ කල්පනා කරන රාග හැඟීමෙන් කල්පනා කරන්න. රාග හැඟීමෙන් ඔබ කල්පනා කරොත් රූපේ සැප ඇත කියලා පේනවා. වේදනාවේ සැප ඇත කියලා පේනවා. සංඥාවේ සැප ඇත කියලා පේනවා. සංකාරයේ සැප ඇත කියලා පේනවා. විඥානයේ සැප ඇත කියලා පේනවා. හැඟීමෙන් කල්පනා කරොත්. හැඟීමෙන් මෙනෙහි කරන්න ගත්තොත් රාග, දේශ, මොහ හැඟීම් වල විශේෂයෙන් රාග හැඟීමෙන්. දැන් එහෙනම් ওই විදිහට රාගෙන් අපි මෙනෙහි කරනකොට මේ සංකාරයන්හි සැප ඇත කියලා පේනවා. රාග, දේශ, මොහ සංකාරයන්හි සැප ඇත කියලා පේනවා. ඇත්තටම සැප තිබුණා නම් අපිට පුළුවන්කම ලැබෙනවා එහෙනම් ඒ සැපෙන් සතුටටපත් වෙලා තෘප්තියටපත් වෙලා නතර වෙන්න. දැන් මිරිඟුව පස්සේ හඹාගෙන යනවා මුවේ. මිරිඟුව පස්සේ හඹාගෙන යන මුවාට මොකද හිතෙන්නේ? මේ මිරිඟුවේ ජලය තියෙනවා කියලා. එතකොට මේ ජලය පස්සේ හඹාගෙන යන මුවාට ඇත්තටම ජලය මුණ ගැහුණා නම් මුවාට හඹාගෙන යන්න දෙයක් නෑ ආයි. එහෙනම් නතර වෙනවා. එහෙනම් ඉස්සරහින් පේන මේ මිරිඟුවේ ජලය සත්‍ය වශයෙන් තිබුණා නම් සත්‍ය වශයෙන් මුණ ගැහුණා නම් මුවාගේ ගමන එතරම් නතර වෙනවා. එහෙනම් අර මිරිඟුවේ ඇත්තටම ජලය නෑ. හැබැයි ජලය තියෙනවා වගේ පේනවා. ඒ නිසා ඥානය නැති අර මුවා මේ යථාර්ථය තේරුම් ගන්න බැරුව දැන් නැතුවට දැන් ජලය මුණ ගැහි. අද නැතුවට හෙට ජලය මුණ ගැහි කියලා අර මිරිඟුව පස්සේම හවාගෙන යනවා. හැබැයි පුදුමයකට වගේ එහි ජලය තියෙනවා වගේම පේනවා. නමුත් ඇත්ත වශයෙන් බැලුවම නෑ. සත්‍ය වශයෙන් බැලුවම නෑ. නමුත් තියෙන වගේ පේනවා. මෙන්න මිරිඟුවේ ස්වභාවය. ජීවිතේ බලන්න අරගෙන ජීවිතේ සතුට සැප හොයාගෙන යනවා අපි ඉස්සරහට. ජීවිතේ සතුට තියෙනවා කියලාමනේ පේන්නේ. මේ ජීවිතය තුළ මේ රූප තුළ වේදනා තුළ සංඥා තුළ සංකාර තුළ විඥාන තුළ සැප පවතිනවා කියලාමයි පේන්නේ. අර මිරිඟුව තුළ ජලය තියෙනවා වගේ මුවාට පේනවා වගේ. ඔබටත් පේන්න පුළුවන් මේ ජීවිතය තුළ මේ සංසාරේ භවය තුළ මේ ගමන තුළ මේ සසර ගමන තුළ සැප තියෙනවා කියලා. සත්‍ය වශයෙන් සැප නැහැ. සත්‍ය වශයෙන් සැප තිබුණා නම් යම්කිසි භවයකදී එහෙනම් එතනින් එහා පැත්තට නැවත සසර ගමන නිර්මාණය වෙන්නේ නැහැ. මොකද නතර වෙනවා. එතනින් එහාට යන්නේ නැහැ එහෙනම්. එහෙනම් මේ සත්‍යයේ අනවරත සංසාරේ ඉඳලා අනවතග්ගම් බෙක්කේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. අවිජ්ජා නීවරණාන සත්තානං තණ්හා සංයෝජනාන සන්ධාවතං සංසරතං. අනවරාග්‍ර සසරක ඉඳලා මුල් කෙලවරක් නොපෙනෙන සංසාරයක ඉඳලා සත්‍යේ භාගතුන් වහන්සේමයි දේශනා කරන්නේ. අවිජ්ජා නීවරණාන සත්තානං තණ්හා සංයෝජනාන සන්ධාවතං සංසරතං. අවිජ්ජාව කියන ඒ කියන්නේ මේ මුලාව කාමයාස්වාදයේ සැපයි කියන මේ මුලාවෙන් වැහිලා තණ්හා සංයෝජනාන සත්තානං තණ්හා සංයෝජනාන ඒ සත්‍යය මේ තණ්හාව කියන ගැටෙන් ගැට ගැහිලා ඇල්මෙන් ගැට ගැහිලා ලෝකේට සන්ධාවතං සංසරතං දුවගෙන යනවා ගමන් කරනවා සැරිසරනවා මේ අසා රූප වේදනා සංඥා සංකාර විඥාන ගොඩේ. දැන් කොච්චර රූප උරුමේලාද මේ සංසාරේ පුරා මම කියලා රැවටිලා නඩත්තු කරපු
දැනුත් එහෙමනේ. මේ රූපය කවදා වෙනකන්ද ඔබට අයිති? මරණය එනකන්. එහෙම හිතාගෙන අපි ජීවත් වෙනවා. සත්‍ය වශයෙන් ගත්තාම මේ මොහොතවත් මේ රූපය අයිතියක් නැහැ. එහෙම අයිතියක් තිබුණා නම් ඊළඟ මොහොතේ අන්‍ය රූපයක් බවට පරිවර්තනය වෙන්නේ නැහැ මේ රූපේ. එහෙනම් හැමදාම අපිට එකම රූපයක් දකින්න පුළුවන්කම ලැබෙන්න ඕනේ. එහෙනම් අන්න මම කිව්වට කමක් නැහැ. එහෙනම් ඒ රූපේට. එහෙනම් අනන්‍යතාවක් නැති රූපයක්. රූපය කියලා අනන්‍යතාවක් ඔබට නැහැ. ඔය දින වේදනා සංඥා සංකාර විඥාන ගැන තේරුම් ගන්න ඕනේ. එහෙනම් මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ යථාර්ථ ඔය විදිහට නුවණින් මෙනෙහි කරන්න දක්ෂ වෙන්න ඕන. නිකන් ඉන්නකොට රටේ නැති කුණුහරුප දේවල් කල්පනා කර කර වැඩක් නැති දේවල් කතා කර කර පැය ගණන් නාස්ති කරන්නේ නැතුව පුළුවන් හැටියට උපරිම විවේකයේ හදාගෙන කල්පනා කරන ධර්මයේ නුවණින් ගැඹුරට හිතන්න. කොච්චර සමහර අයට කිව්වත් හිතන බවක් පේන්නේ නැහැ. ඒ නිසා එයා හැමදාම එකම තැන. සුතමේ ඥාන විතරයි වැඩිලා තියෙන්නේ. චින්තාමේ ඥාන වැඩිලා නැහැ. ඒ කියන්නේ එයාට පුරුදු වෙලා තියෙන බණ අහගෙන ඉන්න විතරයි. අහපු ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න සමත් නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? අහපු ධර්මයෙන් ලැබිච්ච යම්කිසි ඥානයක් නැත්නම් ඒ ඥාණයෙන් එහාට ගමන් කරන්නේ නැහැ. එතනම රැඳිලා ඉන්නවා හැමදාම. එහෙම වෙන්න එපා පිටුනේ. එහෙම වුණොත් ඉතින් සංසාරේ අතිශය දීර්ඝයි. මේ පොඩි දෙයක් කරගන්න බැරුව ඔබ අනන්ත සංසාරික අප්‍රමාණ දුක්ඛ ස්කන්ධයක් උරුම කරගන්න. ඒ ගැන සැකයක් ආයි නැහැ. එහෙනම් මෙන්න මේ විදිහට පංච උපාදානස්කන්ධය ගැන හැමතිස්සෙම හිතන්න ඕන ජීවිතේ හැම අවස්ථාවක් ගැනම. දැන් සමහර තැන්වලදී ඔබේ ජීවිතේ ශෝක පරිදේව හට ගන්නවා. හිතේ අසහනිය ඇති වෙනවා, දුක ඇති වෙනවා, කම්පාව ඇති වෙනවා. ඒ වෙලාව ඔබ කල්පනා කරන්න නුවණින් ප්‍රඥාවෙන් ඒ මොහොතේම කල්පනා කරන්න මේ වේදනාව, මේ අසහනිය, මේ කලකිරීම, මේ බිඳ වැටීම, මේ මානසික ව්‍යාකූල භාවය, මේ හිතේ අසහනිය නොසතුට හටගත්තේ මක් නිසාද? රූපේ හේතු වෙන්න, වේදනාව හේතු වෙන්න, සංඥාව හේතු වෙන්න, සංකාර හේතු වෙන්න, විඥාන හේතු වෙන්න යන ආදී වශයෙන් එකෙන්කට හිතාගෙන යන්න. දැන් යම් කිසි දෙයකින් අපි හිතමු යමක් අහිමි වුණා කියලා සමාජ සම්මුතියෙන් ඔබට යම් කිසි පණිවිඩයක් එනවා. ආවහම ඒ කියන්නේ මොකක් හරි කවුරු හරි කියනවා ඔයාට මෙන්න මේ දේ නැති වුණා කියලා. අපි හිතමු තමන් ප්‍රිය කරන දෙයක් හරි ප්‍රිය කරන කෙනෙක් හරි නැති වුණා. තමන්ට අහිමි වුණා කියලා කියනවා. කිව්ව ගමන් ඔන්න ශෝකයක් පරිදේවයක් හිතේ ඇති වෙනවා. එතකොට බලන්න ඕන ඒ ශෝකයේ පරිදේවේ ඇති වුණේ මක් නිසාද? කුමක් කෙරෙහි ඇති අල්ම නිසාද? ඒ රූපේ කෙරෙහි ඇති අල්ම නිසාද? ඒ වේදනාව කෙරෙහි විඳීම් කෙරෙහි ඇති අල්ම නිසාද? ඒ පිළිබඳ සංඥා හැඟීම් කෙරෙහි ඇති අල්ම නිසාද? ඒ පිළිබඳ චේතනා සංකාර කෙරෙහි ඇති අල්ම නිසාද? ඒ පිළිබඳ දැන ගැනීම, ඒ දැනීම නිසා එහෙම නැත්නම් විඥාන කෙරෙහි ඇති අල්ම නිසාද? ඔන්න ඔය විදිහට බැලුවොත් එහෙම ඔය විදිහට බලන්න පුරුදු වුණොත් ඔබට පේන්න ගනි මේ පහෙන් එකක් නිසා හරි මේ පහ නිසා හරි තමයි මේ වේදනාව ඇති උනේ කියලා. ඒ සැනින් ඔබ විදර්ශනාව ආරම්භ. ඒ සැනින් ඔබ නුවණින් කල්පනා කරන්න. රූපේ පෙන පුබුලා, රූපේ පෙන පිටුවා. රූපේ ගන්න සාරයක් නැහැ. එහෙනම් රූපේ වෙනුවෙන් ශෝකේ හටගත්තේ ඇයි? රූපේ සාරය කියන අවිජ්ජා නිසා. වේදනාවේ ගන්න හරියක් නැහැ. සියලු විඳීම් පෙන බබුලු වගේ. පෙන බබුලේ ගන්න හරියක් නැහැ. පෙන බබුලක ගන්න හරියක් නැහැ. එහෙනම් මේ වේදනාව මේ විඳීම් සම්බන්ධයෙන් ඇයි ශෝකයක් හටගත්තේ? මෙන්න මේ වේදනාව සාරයි කියන අවිජ්ජාව නිසා. ඊළඟට බලනවා හැඟීම් නිසාද මේ ශෝකය හටගත්තේ? විවිධාකාර හැඟීම් ඇති වෙනවා හිතේ. ඒ හැඟීමක් නිසාද මේ ශෝකය හටගත්තේ? ඒ හැඟීමක් අහිමි වෙයි කියන බයටද මේ ශෝකය හටගත්තේ? ඊළඟට බලනවා එන හැඟීම කියන්නේ මොකද්ද? මිරිඟුවක්. මිරිඟුවක ගන්න හරියක් නැහැ. මිරිඟුව කියන්නේ මායාවක් එහෙම් පිටින්ම. එහෙනම් මේ මිරිඟුවෙක් ගන්න හරියක් නැහැ. එහෙනම් මිරිඟුව එහෙම නැත්නම් මේ සංඥාව නිසා දුක හටගත්තේ ඇයි? සංඥාව සාරයි කියන අවිජ්ජාව නිසා. ඊළඟට බලනවා එහෙනම් මේ චේතනා රාග දේශ මොහ චේතනා නිසාද මේ ශෝකේ 10 මේ හිතේ අසහනිය ඇති වුණේ දැවිල්ල හටගත්තේ. එතකොට අන්න පේන්න ගන්නවා එහෙනම් සංකාර නිසායි මේ රාග දේශ මොහ චේතනා නිසායි මේ වේදනාව මේ හටගෙන මේ අසහනිය ඇති වුණේ. එහෙනම් බලනවා ඒ සංකාර කියන්නේ මොනවද? කෙහෙල් ගඳක් වගේ. අරටුවක් සොයන මිනිසෙට කෙහෙල් ගඳක් දෙනවා. එයා හොයන්නේ අරටුවක්. නමුත් ලැබෙන්නේ අරටුවක් නැති කෙහෙල් ගඳක්. එහෙනම් මුළු විශ්වයේම තියෙන කෙහෙල් ගස් බැලුවත් ඒ මිනිහට අරටුවක් හම්බ වෙන්නේ නැහැ කවදාවත්. එහෙනම් මේ භවයෙන්
බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? සදාතනික සැපයක්. සංකාර තුලින් අපේක්ෂා කරන්නේ මොකද්ද? සැපයක්. නමුත් උරුම වෙන්නේ මොකද්ද? දුකක්. එහෙනම් හොයන්නේ හරය. නමුත් හම්බ වෙන්නේ නැහැ හරය. මොකද හොයන්නේ වැරදි ගහකයි හරය. එහෙනම් අසාරේ සාරමතිනු මේ ලෝකේ අසාරයි. අසාර කණක්, අසාර ඇහක් කණක්, නාසයක්, දිවක්, ශරීරයක්, මනසක්. අසාර රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, ධර්මයක් ඇසුරෙන් යමෙක් සාර සැපයක් හොයනවා නම් ඒකාන්තයෙන් අඥානෙ. අන්නේ අඥානකමට ඇසිරිමත් වූ භාගතුන් වහන්සේ පහර දුන්නේ. අඥානකමට විසක් සත්‍යයට පුද්ගලයට ආත්මයකට නෙවෙයි. අඥානකමටයි නිග්‍රහ කළේ. ප්‍රඥාවටයි ප්‍රශංසා කළේ. එහෙනම් පින්වතුනි ප්‍රඥාවට වැටෙනවා නම් මේ ඇහැ අසාරයි. මේ ඇහි මම කියලා මගේ කියලා ගන්න සාරයක් නැහැ. මේ කන අසාරයි, මේ නාසය අසාරයි, මේ දිව අසාරයි, මේ කය අසාරයි, මේ මනස අසාරයි. මේ පරිබාහිර වශයෙන් මුණගෙන ආරම්මන වශයෙන් අරමුණු වශයෙන් මුණගෙන මේ සියලු රූප වේදනා, මේ සියලු රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම අසාරයි. එහෙනම් මේ 12 ආකාර වූ මේ අසාර ලෝකේ නැත්නම් මේ අසාර ආයතනයන්ගෙන් සාරයක් අපි බලාපොරොත්තු වෙනවා නම් අපට එහෙනම් පුළුවන් ගින්දරෙන් සිසිලස බලාපොරොත්තු වෙන්න. එහෙම කවදාවත් වෙන්නේ නැහැ. එහෙනම් කවදාවත් අර්ජුන ගිරිහෙල් මුදුනේ මහනෙල් නොපිපේ හිරු නොනගී අවර ගිරිය යන ආදිවාසී. වෙති ඔන්නෝම හිතන්න ඕනේ න ะ. අසාර ලෝකයකින් සාරයක් උපදිනවා නම් අන්න අර විදිහේ දේවලුත් ලෝකෙ වෙන්න පුළුවන්. එහෙනම් අසාර ලෝකෙන් කවදාවත් සාරයක් උරුම වෙන්නේ නැහැ. ඉතින් දැන් නුවණින් කල්පනා කරන්න මේ විදිහට. එහෙනම් දැන් ඔබ මොකද්ද හොයන්නේ? ඇහත් අසාරණං, කනත් අසාරණං, නාසය, දිව, ශරීරය, මනස සියල්ලත් අසාරණ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම සියල්ලත් අසාරණ. ඒ රූප ඒ ඇහැ සහ රූප, කන සහ ශබ්ද, නාසය සහ ගන්ධ, දිව සහ රස, කය සහ ස්පර්ශ, මනස සහ අදහස් කියන මේ 12 ආයතන එකට එකක් ස්පර්ශ වෙලා, පටිච්ච වෙලා සකස් වන සියලු විඥාන, චක්කු විඥානේ, සෝත විඥානේ, ගාහන විඥානේ, ජීවා විඥානේ, කාය විඥානේ, මනෝ විඥානේ ඒ සියල්ලත් අසාරණ. ඒ විඥානිසා ඒ තුනම එකට එකතු වෙලා චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්ස යන ආදි වශයෙන් ඇහැයි රූපයයි චක්කු විඥානයයි කනයි ශබ්දයයි සෝත විඥානයයි යන ආදි වශයෙන් ඒවා උපසංහරති. ඒ විදිහට ඒ අභ්‍යන්තර රූපයත් බාහිර රූපයත් විඥානයත් එකට එකක් ස්පර්ශ වෙලා ගොඩනැගෙන ස්පර්ශයත් අසාරණ, සම්පස්සයත් අසාරණ. එයින් ජනිත වන්නා වූ ඒ සම්පස්සයත් අසාරණ. මෙන්න සම්පස්ස චක්කු සම්පස්සය, සෝත සම්පස්සය, ගාහන සම්පස්සය, જીවහා සම්පස්සය, කාය සම්පස්සය, මනෝ සම්පස්සය. ඒ සියලු සම්පස්සත් අසාරණ. ඒ සම්පස්සයන් ප්‍රත්‍යයෙන් එයින් ජනිත වන සම්පස්සජා වේදනා, චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා යන වශයෙන් ඒ සම්පස්සේ තුලින් හට ගන්නා සියලු වේදනාත් අසාරණ. දැන් මේ සංසාරේ කුමන සාරයක් උදෙසාත් තවදුරටත් කල්ගත කරා. අසාර රූප උදෙසාද ජීවත් වෙන්නේ. අසාර වේදනා උදෙසාද ජීවත් වෙන්නේ. අසාර සංඥා උදෙසාද ජීවත් වෙන්නේ. අසාර සංකාර උදෙසාද ජීවත් වෙන්නේ. අසාර විඥාන උදෙසාද ජීවත් වෙන්නේ. මේ අසාර රූප වේදනා සංඥා සංකාර විඥාන ගැනද ඔබ අපේක්ෂා තබාගෙන ජීවත් වෙන්නේ. ඒ අසාර පංච උපාදානස්කන්ධය ගැනද බලාපොරොත්තු ඇති කරගෙන ජීවත් වෙන්නේ. එහෙනම් ඒකාන්ත වශයෙන් ඔබ මුලාවටපත් වෙච්ච, මුලාවටපත් වන, ඒකාන්තයෙන් දුකටපත් වන කෙනෙක්. මොකද ඒ සියල්ල අසාර බැරි. ඒ කියන්නේ ඔබ කිසි කලයක සාරයක් ලබන්නේ නැහැ. අසාර දුක්ඛ ස්කන්ධයෙන් පෙළි සසරේ අනන්ත කාලෙක ඉඳලා ආවගේ මෙතනින් එහා පැත්තට යනවා එහෙනම්. අසාර සත්‍යේ. ඒ අසාර සත්‍යයට මම කියලා පෙන්වන්න රූපයක් නැහැ. මම කියලා පෙන්වන්න සංඥා වේදනාවක් නැහැ. මම කියලා පෙන්වන්න සංඥාවක් නැහැ, සංකාරයක් නැහැ, විඥානයක් නැහැ. කිසිවක් හිමි නැහැ. එහෙනම් පින්වතුනි අන්නේ අනුසාරයෙන් ධර්මයේ ගැඹුරින් ගැඹුරට දකින්නකොට තමයි සප්තබොජ්ජංග වැඩෙන්නේ, අවබෝධය අංග වැඩෙන්නේ. එහෙනම් අවබෝධය කියලා කිව්වේ අන්නේ යථාබෝධයේ පංච උපාදානස්කන්ධයේ යථාර්ථය දකින්න නුවණයි. ආස්වාදයේ පංච උපාදානස්කන්ධයේ
යථාර්ථය දකින්න නුවණයි අවබෝධය. එහෙනම් බලන්න මේ අවබෝධය තුළ තමයි අර අංග 7 පිහිටන්නේ සප්තබොජ්ජංග. එහෙනම් අන්නේ අනුසාරයෙන් ඒ ධම්ම ව්‍යාකරණයන් එසේ දරා ගන්නට අවශ්‍යයි. එහෙනම් ওই විදිහට කල්පනා කරන්න ඕන. නැවතත් සිහිපත් කළ දෙනවා. යම්කිසි ආකාරයකින් ඔබේ සිතේ අසහනයක්, පීඩාවක්, කලකිරීමක්, දුකක්, සංතාපයක්, ගින්දරක් ඇති වුණොත් ඒ මොහොතේදීම මෙනෙහි කරන්න මේ සියලු රූපත් අසාරණ, අනිච්චනම්, දුක්ඛනම්, අනත්තනම්, අසුබනම් ඒ ලක්ෂණයන් තුලින් දකින්න. Tamanට පහසු, Taman කැමති ලක්ෂණයක් අසුරෙන් දකින්න. මේ සියලු රූපත් අනිච්චනම්, දුක්ඛනම්, අනත්තනම්, අසුබනම් මේ සියලු වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ නාම ධර්මත් අනිච්චනම්, දුක්ඛනම්, අනත්තනම්, අසුබනම් එහෙනම් කුමක් උදෙසාද මෙතෙවි? අන්න ඒ මොහොතේදී ඔබට දැනගන්න පුළුවන්, දැක ගන්න පුළුවන් තුච්ච නින්දිත මායව. එහෙනම් අන්‍ය අවබෝධයෙන් බැලුවොත් එහෙම අත්භවයේ දිහා අන්න ඔබට පෙනී මායя හඬා වැළපෙනවා. අර සින්දුවලත් කියන්නේ සිත හඬයි මා තනි වෙයි කිය දෙන්නෙක් නේ. ඔති කවුද හඬන්නේ? මායя හඬන්නේ. ඇයි ඒ? කර්ම භවය හදාගන්න බැරි වෙයි කියලා. ඒකට හඬන්නේ. තැවෙන්නේ ඒකයි. ඊට පස්සේ නිකන් ඉන්නේ නැහැ මායя. ඊට පස්සේ බලනවා කෙක්කෙන් බැරි නම් කොක්කෙන් වැඩේ කරගන්න. ඒකේ මොකක්ද? යම්කිසි ආකාරයකින් අපි හිතමුකෝ ආස්වාදයේ ගොඩනැගෙන්නේ නැත්තම් දැන් ජීවිතේ මොකද වෙන්නේ? අන්න තවත් වැදගත් දහම් කාරණාවක් පෙන්වා දෙන්න ඕන. අපේ මේ පින්වත් තරුණ උපාසිකාවක් කියපු කතාවක් ඇතුලෙන්. මේ තරුණ පිරිස් වලට විශේෂයෙන්ම දැන් ආස්වාදයේ ගොඩනැගෙන්නේ නැතුව යනවා ජීවිතේ මොකක් හරි හේතුවක් නිසා. ජීවිතේ මොන හරි පළහෙලවකට මුහුණ දුන්නා. ප්‍රේම සම්බන්ධතා බිඳ වැටුණා. ආදර සම්බන්ධතා බිඳ වැටුණා. දැන් මොකද වුනේ? දැන් ආස්වාදයේ ගොඩනැගෙන්නේ නැතුව යනවා ජීවිතේ. දැන් ආස්වාදයේ ගොඩනැගෙන්නේ නැති වෙනකොට අபிසංකාර මායයට වැඩ නැතුව යනවා. ක්ලේශ ඉස්සෙල්ලම ක්ලේශ මායයට වැඩ නැතුව යනවා. ඒ කියන්නේ රාග දේශ මොහ වලින් මේ හිත කෙලෙසෙන ස්වභාවය. ඒ ස්වභාවය නැතුව යනවා. රාගෙන් දේශෙන් මොහෙන් හැමතිස්සෙම හිත කෙලෙසුණා. විශේෂයෙන්ම රාගෙන් තමයි කෙලෙසුනේ. දේශයේ මොහය සමගාමීව ඒ කෙලෙසීම වර්ධනය කළා. ක්ලේශ වර්ධනය කළා. එතකොට දැන් යම්කිසි ආකාරයකින් ආස්වාදයේ පිළිවඳ ක්‍රියාවලිය බිඳ වැටුණා නා. අර ප්‍රේම සම්බන්ධය කඩාගෙන වැටුණා. එහෙම නැත්නම් ආදර සම්බන්ධයේ ප්‍රේම ගෘහ ජීවිතය කඩාගෙන වැටුණා. මොන විදියෙන් හරි ඒ සම්බන්ධතාව දැන් ජීවිතේ බිඳ වැටලා තියෙනවා. බලාපොරොත්තු කඩ වෙලා තියෙනවා. දැන් ඔන්න ක්ලේශ මායයට වැඩ නැතුව යනවා. දැන් රාගෙන් ස්පර්ශය ලබන්න අරමුණක් නැහැ දැන් ජීවිතේ. ඒ හරිම වැඩි. දැන් ක්ලේශ මායයට වැඩ නැතුව යනවා. ඊළඟට අபிසංකාර මායය. දැන් කලින් මොකද උනේ? යම්කිසි ආකාරයකින් රාගෙන් ආස්වාදයක් ලැබමින් නැවත එකම ආස්වාදයේ විදිමින් ජීවත් වුණා. එකම දේ ආයි කරන්නේ නැද්ද බලන්න. එකම දේ ආයි කර ඉන්නවා. ආස්වාදයේ පිණිස අபிසංකරෝති කිව්වේ නැවත ගොඩනගන. රාගෙන්, දේශෙන්, මෝහෙන්, රාග චේතනාවෙන්, දේශ චේතනාවෙන්, මෝහ චේතනාවෙන් ආස්වාදයේ පිණිස මේ ක්‍රියාවලිය මේ ලෝකයේ මේ සංකතේ නැවත ගොඩනගනවා. ඒක තමයි අපි ජීවත් වෙනවා කියලා කරන්නේ හැමදාම. අඩු වැඩි වශයෙන් හැමෝම කරන්නේ එකම දේ. මේ අபிසංකරෝති. නැවත අර ආස්වාදයේ පිණිස මේ පාංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය පවත්වාගෙන යනවා. අபிසංකරෝති. එතකොට එහෙනම් ආස්වාදයේ පිණිස දැන් අරමුණක් නැත්තම් ජීවිතේ දැන් මොකද වෙන්නේ? අபிසංකාර මායයට තියෙන වැඩ අඩු වෙලා යනවා. වැඩ නැතුව යනවා දැන්. අபிසංකාර මායයට වැඩ නැති වුනහම කර්ම භාවය සකස් වෙන්නේ නැහැ. දැන් මේ හැම විදියෙම වෙන්නේ කර්ම භාවය සකස් වෙන ක්‍රියාවලිය යන හිටින එක. ඊළඟට දැන් මොකද වෙන්නේ? නැවත විඳින්න ආස්වාදයක් නැත්තම් නැවත මම මගේ කියලා ලං කරගන්න රූප වේදනා සංඥා සංකාර විඥාන ගොඩක් නැතුව යනවා. මගේ රූප, මගේ වේදනා, මගේ සංඥා, මගේ සංකාර, මගේ විඥාන කියලා ගොඩ ගහ ගන්න ඒ හිතට අවශ්‍ය කරන ප්‍රපංච නැතුව යනවා. එතකොට ගොඩ ගහ ගන්න බැරි වෙනවා. ඒ කියන්නේ ස්කන්ධ මායයටත් වැඩ නැතුව යනවා. එහෙනම් බලන්න දැන් යම්කිසි ආකාරකින් අර වගේ අවස්ථාවකට මුහුණ දුන්නොත් විශේෂයෙන් මේ කාරණාව පැහැදිලි කරේ අර අලුතෙන් මේ ධර්මයට කන් දෙන තරුණ පිරිස් ඉන්න බව දන්නෝ ඒ අය වෙනුවෙන්. මොකද මේ දේවල්
මීට පෙර දේශනාවලත් අඩු වැඩි වශයෙන් දේශනා කරලා තියෙනවා. ඉතින් හැම දේශනාවක්ම හැම කෙනෙක්ටම මුණ නොගැහෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ දහම් පරයයන් නැවත සිහිපත් කරලා දෙනවා පොඩ්ඩක්. දීර්ඝ කාලයක් තිස්සේ මේ ධර්මයේ සාකච්ඡා කරපු නිසා. එතකොට පින්වතුනි දැන් අර විදිහට අපි තුන් ප්‍රේම සම්බන්ධයේ බිඳ වැටුණා. දැන් ආස්වාදේ නොලැබී ගියා. ඒ නිසා දැන් රාගින් හිත කෙලසන්න විදිහක් නැහැ. දැන් හඬමින් වැළපෙමින් ඉන්නේ. ඒ හඬමින් වැළපෙමින් ඉන්න එක ඒ තරම් ලොකු කෙලෙසීමක් නෙවෙයි හිතේ. දැන් කොට්ටේ පුළුන් ටික කකා හඬනවා. හැබැයි ඒක එච්චර බරපතල කෙලෙසයක් නෙවෙයි. නිරේධ හැම ඇදහිලන්න බෑ ඒකෙන්. නිරේ දක්වා රැගෙන යන්න පුළුවන් විදිහේ අකුසල දෙක තමයි රාගයයි දේශයයි. දැන් ප්‍රේමය බිඳ වැටුණා කියලා දැන් අඬමින් වැළපෙමින් ඉන්නේ. දැන් මේ මට්ටමේදී කර්ම භවය ඊටාම හීන භාවයකටපත් වෙනවා. මොකද කර්ම භවයට අවශ්‍ය කරන ආහාරය ලැබෙන්නේ නැතු වෙනවා දැන් ප්‍රධාන වශයෙන්. රාගයයි දේශයයි නෑ දැන්. මෝහය තමයි බලවත් වෙලා තියෙන්නේ. දැන් මෙන්න මේ වගේ තත්වයකදී දැන් අර රාගෙන් හිත කෙලෙසෙන්නේ නැහැ. රාගෙන් හිත කෙලෙසෙන්නේ නැති නිසා ආස්වාදයක් උදා වෙන්නේ නැහැ. ආස්වාදයක් උදා වෙන්නේ නැති නිසා නැවත නැවත පවත්වාගෙන යන්න ආස්වාදයක් නැහැ. ඒ නිසා අபிසංකාර සිද්ධ වෙන්නේත් නැහැ. සිද්ධ වෙන්නේ නැහැ කියන්නේ 100%ක් වෙන්නේ නැහැ කියන එක නෙවෙයි. මෝහයෙන් සිද්ධ වෙනවා අඩු වැඩි වශයෙන් රාගයෙන් සහ දේශයෙන් සිද්ධ වෙන්න පුළුවන් අඩු වැඩි වශයෙන් තාම සියුම් වශයෙන්. දැන් ওই අවස්ථාව සිහි කරලා බලන්න. ප්‍රේමයක් බිඳ වැටලා යම්කිසි තරුණයෙක් හෝ තරුණියක් හඬා ලැබෙමින් ඉන්නවා. මෙන්න මේ වගේ අවස්ථාවක. ප්‍රේමතෝ ජායති සෝකෝ ප්‍රේමතෝ ජායති භයං. බණ ඇහුවේ නැති නිසා ප්‍රේමතෝ විපමුත්තස නාට්‍ය සෝකෝ කුතෝ භයං කියන අර්ථය දන්නේ නැහැ. ප්‍රේම නිසා සෝකේ බය හට ගන්නවා කියලා අත්දැකීමෙන් දැන් දන්නවා. හඬමින් වැළපෙමින් ඉන්නවා. ආයෙ නම් මට ප්‍රේමයක් එපා අවසාන ප්‍රේමයයි මේ කියලා. ඒ එපා කියලා කියන්නේ තව ටික දවසකට විතරයි. මොකද යථාබෝධින් කියන කතාවක් නෙවෙයි ඒක. දැන් ওই විදිහට ඉන්නකොට ක්ලේශ මායයටත් වැඩ නැහැ. අபிසංකාර මායයටත් වැඩ නැහැ. දැන් එහෙනම් ස්කන්ධයටත් ස්කන්ධ මායයටත් වැඩ නැහැ. මෙච්චර කාලයක් මම මගේ වස්තුව මගේම විතරයි. වෙන මොකෙක්ගේවත් නෙවෙයි කියලා ස්කන්ධයට රැස් කරගත් ස්කන්ධයට එකතු කරගත්තු ස්වභාවය දැන් නැහැ. දැන් මොකද මම මගේ කියන්න බෑ දැන්. වෙන එකෙක් අරන් ගිහිල්ලා. දැන් මගේ වස්තුව කියන්න දෙයක් එතන නැහැ. දැන් ඒ නිසා ස්කන්ධ මායයටත් වැඩ නැහැ දැන්. දැන් ඔය විදිහට ක්ලේශ අபிසංකාර ස්කන්ධ කියන ප්‍රධාන වශයෙන් මේ කර්ම භාවය ගොඩනගෙන මේ මායය තුන් දෙනාටම වැඩ නැතුව ගිහිල්ලා දැන් හඬමින් වැළපෙමින් ඉන්නේ. ඊට පස්සේ අම්මා තාත්තා කල්පනා කරනවා දැන් මොකද කරන්නේ මේ දරුවා කොහොමද සනසන්නේ? දැන් හරි භයානකයි. ගෙදර තියන්නත් බෑ. තරුණ ළමයි ආවේගශීලී. ඉතින් ඒවට හරිලන සල්ලන ගීතත් ඇහෙනවා විසුවලුත් පේනවා. මොකද්ද? ওই වගේ වෙලාවක කරන්න ඕන මොකද්ද කියලා දැන් විසුවල වල පෙන්නලා තියෙන්නේ. මොකද කරන්න ඕන? ඕනනම් ලැප්ටොප් එක හරවලා බාල්ක එල්ලෙන විදිහක් පෙන්වන්න පුළුවන් සජීවීව Facebook එකේ. එහෙමම කරගෙන ඕන නම් මැරෙන්න පුළුවන්. එහෙම වෙලක් තියෙනවා. ලෝකේ පුරා විවිධ රටවල. ලංකාවෙත් මම හිතන්නේ එහෙම වුණා. දැන් ওই මට්ටමට ඇවිල්ලා තියෙන්නේ සීදී නසා ගැනීම. දැන් එතකොට එහෙනම් අන්න මාර්ය තුන් දෙනාටම වැඩ නැතු යනකොට මොකද වෙන්නේ? හතරවන මාර්ය එළියට එනවා. එයා තමයි මච්චු මාර. ඒකේ කවුද? දැන් ඉතින් ජීවත් වුණා ඇති. ඇයි අම්මලා තාත්තලා දැන් සූදානම් වෙනවා? දැන් මේ දරුවට බණපදයක්වත් අස්සවමුද අපි? දැන් ප්‍රේමයේ බිඳ වැටිලා හැම අතින්ම දැන් ශෝකයට පරිදේවයටපත් වෙලා ඉන්නේ. දැන් මේ දරුවාගේ හිතේ ක්ලේශ අபிසංකාර ස්කන්ධ කියන මායයන්ට වැඩ නැතුව ගිහින් තියෙන්නේ. දැන් හතරෙනි මායя එළියට එන්න බලාගෙන ඉන්නවා. ඔහම ඉන්න වෙලාවේ තමයි අර අම්මා තාත්තා බනහඬ එක්කන් යමුද කියලා කතා වෙන්නේ. මෙලා හතරෙනි මායя එළියට එනවා. බාන ඇහුවොත් මොකද වෙන්නේ? මාරයක් අපෝති. බාන ඇහුව ගමන් මේ දරුවා මනමින් ධර්මයට කන් දෙනවා මක් නිසාදයක් අර ශෝකයේ තුනී කරගන්න අවශ්‍ය නිසා. එතකොට මොකද වෙන්නේ? මනමින් ධර්මාබෝධය ලැබෙන. ධර්මාබෝධය ලැබුණාම මොකද වෙන්නේ? සියලු මාරයෝ ක්ලේශ මාර, ස්කන්ධ ක්ලේශ මාර, අபிසංකාර මාර, ස්කන්ධ මාර, මච්චු මාර, වසවර්ති මාර, නැත්නම් දේවපුත්‍ර මාර කියන පස් ආකාරයෙන් මාරයෝ පරාජයටපත් වෙනවා. එහෙනම් මාර පරාජයටපත් වෙනවා. මායя පරාජයටපත් වෙනවා. සිත පරාජයටපත් වෙනවා. ඒ නිසා පින්වතුනි සිත පසුබහින්නේ නැහැ මොහොතේදී. අම්මා තාත්තා
හොරෙන් අර දරුවෝ අසබීලා මැරෙනවා. මච්චු මාරේ එළියට ආවා. තරුණ ළමයි කොච්චර සීදී නසා ගන්නවද? අම්මලා තාත්තලා ඒ දරුවන්ට බණපදයක් ඇස්සෙව්වේ නැහැ. හිතුවේම ඉස්කෝලේ ගිහිල්ලා විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා ඉගෙන ගත්තාම ඇති කියලා. අවසානයේ වසබෝතලයක් ඉස්සරහේ වටිනා තරුණ ජීවිත නැති වෙලා ගියා. ඒ වගේ සිදුවීම් කීපයක් කියන්න පුළුවන්කම තියෙනවා. දැන් ඒවා එකෙන් හාරවුස්සන්න අවශ්‍ය නැහැ. ඔබට ඕන තරම් මේ සමාජයේදී මේ කියන යථාර්ථය දකින්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් පින්වතුනි මෙන්න බලන්න ධර්මාභෝධිය නොමැති කමින් ඔය සෑම ස්වභාවයකටම අහුවෙලා මේ සිත නැමැති මායාවේ විනාශයට අහුවෙලා අවබෝධයෙන් තොර ජීවිතයක් ගත කරලා මනුස්සය මෙලවත් අප්‍රමාණ දුක් රැස් කරගෙන පරලොවත් අනන්ත අප්‍රමාණ දුකකටපත් වෙනවා. එහෙනම් බලන්න මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ යථාර්ථය අවබෝධ කරගන්න නැතුව අපි මොනවා කරත් වැඩක් තියනවද කියලා.